තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසල් අවසාන පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව බෞද්ධ සංස්කෘතිය 2017-2018 අවුරුද්දේ පළවෙනි කොටසේදී ලැබිලා තියෙන ප්‍රශ්න මොනවද කියලයි අපි අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ. අපි බලමු මොනවද පළවෙනි කොටසේ ප්‍රශ්න විදිහට ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා. මේ ප්‍රශ්න පත්‍රය කොටස් 4කින් සමන්විතයි. ඒ කොටස් 4 දහම් පාසල් අවසානයේ බෞද්ධ සංස්කෘතිය පොතට අදාළ කොටස් ඇතුළත් වෙනවා. පළවෙනි කොටසේදී විශේෂයෙන් ඉදිරිපත් වෙන්නේ සිරිත් විරිත් සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන පාඩම් සම්බන්ධ කරගෙන. සිරිත් විරිත් හා සම්බන්ධ ඉගැන්වීම් ඇතුළත් කොටස් තමයි පළවෙනි කොටසේදී වැඩිපුරම සාකච්ඡා කරන්නේ. සිරිත් විරිත් සම්බන්ධයෙන් පාඩම් කිහිපයක්ම සාකච්ඡා වෙනවා. පාඩම් 6ක් ඇතුළත් වෙනවා. ඉතින් මේ පාඩම් 6න් මුලින්ම ප්‍රශ්න පත්‍රයේ සඳහා උපදෙස් ලැබෙන්නේ මෙම ප්‍රශ්න පත්‍රයේ කොටස් 4කින් සමන්විත වේ. යටත් පිරිසෙන් එක් කොටසකින් ප්‍රශ්න එකක්වත් ඇතුළත් වන සේ තෝරාගෙන ප්‍රශ්න 5කට පමණක් පිළිතුරු සපයන්නට කියලයි උපදෙස් ලැබෙන්නේ. ඉතින් ඒ කොටස් 4න් එක කොටසකින් එක ප්‍රශ්නයක් හරි තෝරගන්නට වෙනවා. ඉතින් ඒ නිසා පළවෙනි කොටසේ තියෙන සිරිත් විරිත් හා සම්බන්ධ ප්‍රශ්න 3ක් පළවෙනි කොටසේ ඇතුළත් වෙනවා, අන්තර්ගත වෙනවා. අපි බලමු සෑහෙන කොටසක් සිරිත් විරිත් හා පාඩම් වල සෑහෙන කොටසක් අපිට මෙතනදී සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. විභාගය ලං වෙලා තියෙන නිසා ඔබට ගොඩක් වැදගත් වේවි මේ සාකච්ඡාව. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඔස්සේ මේ සියලුම සාකච්ඡාවන් නැවත නැරඹීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඩවුන්ලෝඩ් කරගන්නට, භාගත කරගන්නටත් පුළුවන්කම තියෙනවා. පළවෙනි ප්‍රශ්නය 2017-2018 අවුරුද්දේ පළවෙනි ප්‍රශ්නය. පැවිදි සහ ගිහි යන දෙපක්ෂයට අදාළ සීලය වර්ගීකරණයට භාජනය කරමින් සීල ප්‍රතිපදාවන්හි පෙනෙන විශේෂතා විමර්ශනය කරන්න කියන ප්‍රශ්නය. විශේෂයෙන්ම පළවෙනි පාඩම තුල සාකච්ඡා කරනවා බෞද්ධ සිරිත් විරිත් කියන පාඩම් අතරින් සිරිත් විරිත් වලට පදනම වෙන්නේ මොකක්ද කියලා. සිරිත් විරිත්. ඇත්තටම සිරිත් විරිත් කියලා කියන්නේ වෙන්විය යුතු අනුගමනය කළ යුතු ප්‍රතිපදාවන්. එහෙම නැත්නම් ගති පැවතුම්. එහෙනම් සීලය තුලින් බලාපොරොත්තු වෙන්නේ වෙන්විය යුතු වේරමණී ඒ වගේම සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරපණ නැසීමෙන් වැළකීමේ සිල්පදේ සමාදන් වෙමි. වේරමණී සික්ඛාපදං සමාදියාමි. එහෙමයි සඳහන් වෙන්නේ. එහෙනම් ඒ විදිහට සිරිත් විරිත් ගැන කතා කරන්නට කලින් සිරිත් විරිත් වල පදනම මොකක්ද? සිරිත් විරිත් වලින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? කායික වාචසික සංවර භාවය ඇති කිරීම, හොඳ පැවැත්මක් ඇති කිරීම තමයි සීලයේ තුලින් බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි මේ පාඩම් වල සාකච්ඡා කරන ඔක්කොම සිරිත් විරිත් ඇතුළත් වෙන්නේ සීලය කියන කොටසට. සීලය කියන කොටසට. වත්තන්න පරිපූර්ණති න සීලං පරිපූර්ණති කියලා සඳහන් වෙනවා. වත් සම්පූර්ණ කරන්නේ නැත්නම් සීලය සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා. එහෙනම් වත් පිළිවෙත් අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරන්නට වෙනවා. සම්පූර්ණව සිද්ධ කරන්නට වෙනවා. ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් වුණත්, පැවිදි ජීවිතයක් ගත කරන කෙනෙක් වුණත්, ඒ වගේම තමයි රජ කෙනෙක් වුණත් මේ හැම කෙනෙක්ම සිරිත් විරිත් අනුගමනය කළ යුතුයි. දායකයෙක් විදිහට දායකයා විසින් පින්කමක්, ධර්මදේශනාවක්, ඒ වගේ අවස්ථාවකදී අනුගමනය කළ යුතු දේවල් තියෙනවා. ඒ විදිහේ සිරිත් විරිත් අනුගමනය කරන්නේ සීලය කියන අංගය සම්පූර්ණත්වයට පත් කර ගැනීම සඳහා. ඒ කියන්නේ සීලේ විවිධ වර්ගීකරණ
ප්‍රභේද කරන වලට අනුව ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් පළවෙනියට මේ ප්‍රශ්නයේදී අහන්නේ පැවිදි සහ ගිහි යන දෙපක්ෂයට අදාළ සීලය වර්ගීකරණයට භාජනය කරමින් ගිහි පාර්ශවයට සහ පැවිදි පාර්ශවයට අදාළ සීලයන්ගේ වර්ගීකරණයන් ඒ පිළිබඳ විස්තර අර්ථකථන මේ පාඩමේදී සාකච්ඡා කරලා තියෙනවා. පළවෙනි පාඩමේ පෙනෙන විශේෂතා විමර්ශනය කරන්නට කියලා සඳහන් කරනවා. සීලේ ප්‍රභේද කියන කොටස යටතේ බෞද්ධ සිරිත් විරිත්වල පදනම කියන පාඩමේ අනුමාතෘකාවක් තියෙනවා සීලේ ප්‍රභේද කියලා. ගිහියන් සහ පැවිද්දන් සඳහා වූ සීලයේ පුද්ගල ප්‍රභේද යනුව පහත සඳහන් විදිහට අපිට වර්ගීකරණය කරන්නට පුළුවන්. එහෙනම් පළවෙනියට තිබුණේ ප්‍රශ්නය අපි බලමු. පළවෙනි ප්‍රශ්නය පැවිදි සහ ගිහි යන දෙපක්ෂයට අදාළ සීලය වර්ගීකරණය කරන්නට ඕන මුලින්ම. සීලේ වර්ගීකරණය කිරීම. හරි, අපි බලමු මේ වර්ගීකරණ කොහොමද කියලා. උපසම්පදා භික්ෂූන් සහ භික්ෂුණීන් සඳහා තියෙනවා සීලයක් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඊළඟට සාමණේරියන් සඳහා දස සීලය, පබ්බජ්ජා දස සීලය, පැවිදි දස සීලය කියලත් කියනවා. ගිහියන් සඳහා වූ පංච සීලය සහ අෂ්ටාංග සීලය. උපෝසත අෂ්ටාංග සීලය කියලා අපි පොය දවසට සමාදන් වෙන සීලය. ඒ වගේම පංච සීලය, පන්සිල්. මේ වගේ වර්ගීකරණයක් තමයි තියෙන්නේ. උපසම්පදා භික්ෂූන් සඳහා වූ සහ භික්ෂුණීන් සඳහා වූ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, සාමණේරියන් සඳහා දස සීලය, පැවිදි දස සීලය, ගිහියන් සඳහා වූ පංච සීලය, එහෙමත් නැත්නම් උපෝසත අෂ්ටාංග සීලය කියන මේ සීලයන්. ඊළඟට අපිට ප්‍රශ්නය නැවතත් බලන්නට වෙනවා. ප්‍රශ්නය කියන්නේ පැවිදි සහ ගිහි යන දෙපක්ෂයට අදාළ සීලය වර්ගීකරණයට භාජනය කරමින් සීල ප්‍රතිපදාවන්හි පෙනෙන විශේෂතා විමර්ශනය කරන්න. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආදී සීලයන් වල විශේෂතා, පංච සීලයේ සුවිශේෂත්වය, උපෝසත අෂ්ටාංග සීලයේ සුවිශේෂත්වය. ඒ විදිහට ඒ සීලයන් ගැන යම්කිසි විස්තර කිරීමකුත් මෙතනදී බලාපොරොත්තු වෙනවා. සීලයන් වල විශේෂතා. පළවෙනියට තිබුණු සීලෙහි විශේෂතාවයේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. උපසම්පදා භික්ෂූන් වහන්සේලා සඳහා වූ සීලය විදිහට අපි සාකච්ඡා කරපු උපසම්පදා භික්ෂුණීන් සඳහා වූ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. පළවෙනි එක ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආජීව පාරිශුද්ධ සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍යසන්නිස්ෘත සීලය. විදිහට සාම්ප්‍රදායික වශයෙන් සීලය තවත් ආකාරයකට කොටස් කරලා තියෙනවා. උපසම්පදා භික්ෂූන් වහන්සේලා සඳහා විශේෂයෙන්ම මේ සතර සංවර සීලය අනුගමනය කරන්නට වෙනවා. උපසම්පදා භික්ෂූන් වහන්සේලා සතර සංවර සීලය, මේ තියෙන සතර සංවර සීලය, ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රත්‍යසන්නිස්ෘත සීලය. මේ කියන සීලයන්. කවර සීලය කිව්වත් අන්තර්ගතයේ ලුහුඬින් විමසා බැලීමෙන් චාරිත්‍ර සහ වාරිත්‍ර අඩංගු වන අයුරු පැහැදිලිව අපිට තේරුම් ගන්නට පුළුවන්. ඒ කියන්නේ මම මුලින් සඳහන් කළා. උපසපන් භික්ෂු භික්ෂුණීන් සඳහා වූ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ සුවිශේෂත්වය තමයි දැන් මේ සඳහන් කරන්නේ, කතා කරන්නේ. මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන කොටසට බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේලා සඳහා පනවන ලද සියලුම ශික්ෂාපද ඇතුළත් වෙන සීල ප්‍රභේදයක්. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සියලුම ශික්ෂාපද අන්තර්ගත වෙන සුවිශේෂිත ඉගැන්වීමක්. කෝටියක් සංවර සීලය කියලත් හඳුන්වනවා උපසම්පදා භික්ෂුන් වහන්සේලාගේ සීලය. ඒ කියන්නේ සියලුම ආකාරයන්ගේ සීල වර්ගීකරණවල හික්මීම ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ තියෙන ශික්ෂාපද වලින් අපේක්ෂා කරනවා. ඒ විදිහේ විශේෂත්වයක් ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ සම්බන්ධයෙන් තියෙනවා.
තමා වසන පෙදෙස පිරිසිදු කර ගැනීම, රෝගීන්ට මහල්ලන්ට සිල්වතුන්ට උපස්ථාන කිරීම, ගුරුවරුන්ට වැඩිහිටියන්ට දාගැබ් හා බෝධීන් වහන්සේලාට වැඳුම් පිදුම් කිරීම, රජමැති වෙසඟරන් හා මිත්‍යා දෘෂ්ටිකයන් ඇසුරු නොකිරීම, විනෝදාස්වාදය සඳහා දර්ශන බැලීමෙන් වැළකීම, ධර්මයේ ඉගෙනීම හා පිළිපැදීම, ඇඳුමෙහි පැළඳුමෙහි හා හැසිරීමෙහි සංවර වීම කියන දේවල් ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ චාරිත්‍ර සීල විදිහට ගන්නට පුළුවන්. ප්‍රාතිමෝක්ෂ සීලය චාරිත්‍ර සීල, වාරිත්‍ර සීල කියලා කොටස් දෙකකට බෙදන්නට පුළුවන්. ඒ අනුව චාරිත්‍ර සීලයේ යටතේ මෙන්න මේ කියන ලක්ෂණ අනුගමනය කළ යුතුයි. ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ සුවිශේෂත්වය මේ කතා කරන්නේ. ඊළඟට දස අකුසලින් වැළකීම වාරිත්‍ර සීලයට ඇතුළත් වේ. දස අකුසල් වලින් වැළකීලා කටයුතු කිරීම වාරිත්‍ර කියලා කියන්නේ වැළකීම, වේරමණී වැළකීම. ඒකත් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තුලින් බලාපොරොත්තු වෙනවා. ඊළඟට ඉන්ද්‍රිය සංවර සීලය මනස සමගින් ඉන්ද්‍රියන් සංවර කර ගැනීම. ලෝභ දෝෂ මෝහ ආදී අකුසලයන්ගෙන් හිත සංවර භාවයට පත් කර ගැනීම තමයි ඉන්ද්‍රිය සංවර සීලයෙන් බලාපොරොත්තු වෙන්නේ. ආජීව පාරිශුද්ධ සීලය කියලා කියන්නේ ධාර්මික විදිහට ජීවත් වීම. මේ කියන වැරදි වලින් තොරව ක්‍රියා කිරීම. ප්‍රාණඝාතයෙන් වැළකීලා, සොරකමින් වැළකීලා, කාමයේ වරදව හැසිරීමෙන් වැළකීම, මුසාවාදයෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකීම, තම සීලය පිළිබඳව රැවටිලි කතා කීමෙන් වැළකීම. මේවා තමයි මේ සීලේ යටතේ අපිට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. ආජීව ජීවත් වීම සඳහා ජීවත් වීමේදී වැරදි විදිහට ජීවත් නොවීම, එහෙම නැත්නම් ජීවිතය වැරදි සහගත දේවල් වලින් පවත්වාගෙන යෑමට කටයුතු නොකිරීම. ඊළඟට ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලය චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන පච්චය කියන සිව්පසය පරිහරණයේදී නිවැරදි විදිහට සිව්පසය පරිහරණය කිරීම. ප්‍රතිවේක්ෂා කරමින් සිව්පසය නිවැරදි විදිහට පරිහරණය කිරීම. එතනදී අපිට ඒ විදිහට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම තමයි සීලයන්ගේ විශේෂත්වයන් ගැන කතා කරනකොට පැවිදි සාමණේර භික්ෂුන් වහන්සේලා සඳහා පනවලා තියෙන පැවිදි දස සීලය භික්ෂුන් වහන්සේලා සඳහා, සාමණේර භික්ෂුන් වහන්සේලා සඳහා උපසම්පදා ලාභයට පත්වෙන්නට පෙර දස ශික්ෂාපද, පැවිදි දස ශික්ෂාපද සමාදන්ව ඒ ශික්ෂාපදවල හික්මිය යුතුයි. ඊට පස්සේ තමයි 20 වයස සම්පූර්ණ වුණාට පස්සේ පැවිදි උපසම්පදා භාවය ලබා ගන්නට පුළුවන්කම තියෙන. ඊළඟට පංචශීලයේ සහ අෂ්ටාංග සීලේ. පංචශීලයේ ගිහියාගේ නිත්‍ය සීලයේ විදිහට හඳුන්වනවා. නිතරම ගිහියා සමාදන් වෙලා සිටිය යුතු සීලය. ඒ වගේම අෂ්ටාංග සීලේ පොහොය දිනවල උපෝසත සීලයේ විදිහට සමාදන් වෙලා ආරක්ෂා කරන සීලයේ විදිහට අපිට විස්තර කරලා කියන්නට පුළුවන්. ඒ විදිහට පැහැදිලි කිරීමක් අපිට කරන්නට වෙනවා. ලකුණු 6ක ප්‍රශ්නයක්. ඉතින් ගොඩක් වෙලාවක් අපිට ගත කරන්නට බෑ මේ වගේ ප්‍රශ්නයකදී. ඉක්මනින් ඒ අවශ්‍ය ටික සටහන් කිරීම, සඳහන් කිරීම වැදගත් වෙනවා. අනිවාර්යයෙන් මේ සීලේ සුවිශේෂත්වයන් අපිට ලියන්නට වෙනවා. මේ අහලා තියෙන ප්‍රශ්නේ විදිහට. ඊළඟට හිරියොතප් කවරේදයි හඳුන්වා මේ ධර්ම දෙක සීලේ සමග සම්බන්ධ වන ආකාරය දක්වන්නට කියන ප්‍රශ්නේ පළවෙනි පාඩමේ දෙවැනි පිටුවේ මේ සම්බන්ධයෙන් සඳහන් වෙලා තියෙනවා. පළවෙනි පාඩමේ දෙවැනි පිටුවේ මේ සම්බන්ධයෙන් සඳහන් වෙලා තියෙන්නේ හිරියොතප් කියන තැන. හිරි සහ ඔතප් කියන එකේ තේරුම, හිරි කියලා කියන්නේ පව් කිරීමට ඇති ලැජ්ජාව, ඔත්තප්ප කියලා කියන්නේ පව් කිරීමට ඇති බය, පව් කරන්නට ඇති බය. හිරි කියන එක පව් කිරීමට ඇති ලැජ්ජාව, පව් කිරීමට ඇති බිය කියන දෙක. එහෙනම් කය වචනය දෙකෙන් පව් කරන්නට තියෙන බයත් ලැජ්ජාවත් දෙක තමයි සීලය කියලා කියන්නේ. වැරදි කරන්නේ කොහොමද? වැරදි කරන්නේ කයින්
වචනයෙන් හිතින්. එහෙනම් ඒ දෙක අතරින් හිරියොත්ප්ප දෙක සීලයත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කරනකොට තමන්ගේ ශාස්ත්‍රවරයාගේ උසස් ගුණය, තම දෙමව්පියන්ගේ වැදගත්කම, තම ගුරුවරයාගේ ගරු කටයුතු බව ආදී සලකලා පව් නොකර සිටීමට යොමු වෙනවා. පව් නොකර සිටීමට යොමු වෙනවා. ඒත් එක්කම සීලවන්ත භාවයක් ඇති කරගන්නට පුළුවන් හික්මීමක්, කය වචනේ දෙකේ හික්මීමක් ඇති වෙනවා. ලැජ්ජාව බාහිර බලපෑමක් නිසා ඇති වෙන දෙයක් නෙවෙයි. පව් කිරීමට ඇති බිය 4 ආකාරයකට තියෙනවා. එහෙනම් ලැජ්ජාව බාහිර බලපෑමක් නිසා නොව කෙනෙකුගේ අභ්‍යන්තරයෙන්ම පැන නගින දෙයක්. සාමාන්‍ය ලැජ්ජාව කියන එක තමන්ගේ හිත ඇතුලේ තමයි ඇති වෙන්නේ. බාහිරින් එහෙම ඇති කරගන්න දෙයක් නෙවෙයි. එහෙනම් පව් කිරීමට ඇති බියද 4 ආකාරයි. පව් කිරීමට ඇති බිය ආකාර 4යි. අත්තානුවාද බය, තමාට අනුන්ගෙන් දොස් නැගෙයි කියලා ඇති වෙන බය, පරානුවාද බය නමින් හඳුන්වන්නේ වැරදි වැඩ කිරීමෙන් තමන්ට දඩුවම් ලබන්නට සිදු වෙයි කියලා. දණ්ඩ බය කියලා ඔත්තප්පේ කොටසක් තියෙනවා. පව් කිරීමෙන් අපාගත වීමට, වැරදි කිරීමෙන් දඬුවම් ලබන්නට වෙයි කියන එක දණ්ඩ බය. අනුන්ගෙන් දොස් නැගෙයි කියන එක නිසා ඇති වෙන බය ඔත්තප්පය, පරානුවාද බය. තම කර්මවලට, තමන් කරන ලද කර්මවලට විපාක ලබන්නට වෙයි කියලා හිතලා පව් නොකර සිටීම අත්තානුවාද බය විදිහට හඳුන්වනවා. අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය. දුක්ගති බය කියලා කියන්නේ අපාගත වීමට සිදු වෙනවා කියලා හිතලා පව් නොකර සිටීම. එහෙනම් මේ කියන හිරි සහ ඔත්තප්ප කියන දෙක සීලයත් එක්ක සම්බන්ධ කරලා කතා කරනකොට කය සහ වචනය දෙකේ සංවර භාවය තමයි සීලය කියලා කියන්නේ. එහෙනම් පව් කිරීමට ලැජ්ජා සහගතව, බිය ඇතිව පව් කිරීම තුලින් ලබා ගන්නට වෙන අකුසල විපාකයන් ගැන හිතලා ඒ වගේන් වෙන් වෙලා සිටීම, පව් නොකර සිටීම, පව් වලින් වෙන් වී සිටීම තමයි හිරි සහ ඔත්තප්ප විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්කම තියෙන්නේ. පව් කිරීමට ඇති ලැජ්ජාවත්, පව් කිරීමට ඇති බයත් කියන දෙක අපිට සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා සීලයත් එක්ක සම්බන්ධයි. කය සහ වචනය දෙකේ සංවර භාවය ඇති කර ගන්නට පව් කිරීමට ඇති ලැජ්ජාවත්, පව් කිරීමට ඇති බියත් සමග ඊටමත් සමීප සම්බන්ධතාවයක් පවත්වනවා. මෙතනදී එහෙනම් හිරි කියන්නේ මොකක්ද, ඔත්තප්ප කියන්නේ මොකක්ද, සීලය කියන්නේ මොකක්ද කියලා ගලපලා කියන්නට වෙනවා. හිරි කියන්නේ පව් කිරීමට ඇති ලැජ්ජාව, ඔත්තප්ප කියලා කියන්නේ පව් කිරීමට ඇති බය, සීලය කියලා කියන්නේ කය වචනේ දෙකේ සංවරය. ලැජ්ජාව සහ බය නිසා පුද්ගලයන් හිත කය වචනය කියන දෙකින් අකුසල් නොකර සිටීමට යොමු වීම එහෙනම් සීලයත් එක්ක සම්බන්ධ කරලා අපිට කියන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට බෞද්ධ සිරිත් විරිත් වල පදනම කියන පාඩම ඇසුරින් අහන තවත් ප්‍රශ්නයක් තමයි මේ අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. සිත හා ප්‍රඥාව දියුණු කරන බුද්ධිමත් පුද්ගලයා අවසාන විමුක්තිය ලබා ගැනීම සඳහා සීලය පාදක කොටගෙන අනුගමනය කළ යුතු ප්‍රතිපදාව. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇසුරෙන් ආශ්‍රයෙන් පැහැදිලි කරන්නට කියන ප්‍රශ්නය ලකුණු 8ක ප්‍රශ්නයක්. මෙතනදී සීලය සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්බන්ධයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී සීලය කියන අංගයට ඇතුළත් වෙන අංග ගැන දැනුමක් තියෙන්නට වෙනවා. ඒ වගේම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවට අනුව වර්ගීකරණය වෙන්නේ කොහොමද කියලා අපිට කියන්නට වෙනවා. බලන්න හොඳට ප්‍රශ්නේ. සිත හා ප්‍රඥාව දියුණු කරන බුද්ධිමත් පුද්ගලයා. ඒ කියන්නේ සමාධි සහ ප්‍රඥා කියන අංග ශික්ෂා දෙක ඇති කරගන්නට අවසාන විමුක්තිය ලබා ගැනීමට සිත සහ ප්‍රඥාව දියුණු කරගෙන අවසාන විමුක්තිය වෙච්ච නිර්වාණය අවබෝධ කරගන්නට සීලේ පාදක කොටගෙන අනුගමනය කළ යුතු ප්‍රතිපදාව. සීලේ පාදක කොටගෙන කියලා කියන්නේ එහෙනම් සීලය තමයි පළවෙනිම අංගය වෙන්නේ. ඊළඟට තමයි සමාධි, ප්‍රඥා කියන අංග දෙකට පත් වෙන්නේ. එහෙනම් සීලය මූලික කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ
කරුණු අනුගමනය කරලා එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව තුලින් නිවන් අවබෝධ කර ගැනීමේදී සීලය කොහොමද උපයෝගී වෙන්නේ කියලා තමයි සාකච්ඡා කරන්නට තියෙන්නේ. සීලේ පතිට්ඨාය නරෝස පඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයං ආතාපිනිප්පකෝ බික්කුසෝ ඉමං විජටේ ජටන්. මේ විදිහට තමයි සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා දෙවියෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. කොහොමද කවුද මේ ඇතුළතත් පිටතත් තියෙන ගැටලු ලිහන්නේ කියලා. ඒ වෙලාවේදී ලබා දුන්නු පිළිතුරේදී බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව අනුව නිවන් අවබෝධ කරගන්නවා කියලා දක්වනවා. එහෙනම් නිවන් මඟ හා සීලය කියන මේ කොටස යටතේදී මේ සඳහන් වෙන්නේ බෞද්ධයාගේ අවසාන අරමුණ වෙන විමුක්තිය ලබා ගැනීම සඳහා කවරදා හෝ ගොඩනැගීමට බලාපොරොත්තු වන ප්‍රඥාව නැමැති ප්‍රාසාදී අත්තිවාරම සීලයයි කියලා සඳහන් කරනවා. එහෙනම් පළවෙනිම අනුපූර්ව ශික්ෂාවක් සීලය ඇති කරගන්නවා. සීලයෙන් සමාධියටපත් වෙනවා. සමාධියෙන් ප්‍රඥාවටපත් වෙනවා. ඒ අනුපූර්ව ශික්ෂාවේ අනුපූර්ව ප්‍රතිපදාවේ අනුපූර්ව ශික්ෂාව පළවෙනිම අනුපූර්ව ශික්ෂාව විදිහට සීල ශික්ෂාව සඳහන් කරන්නට පුළුවන්. ඊළඟට තමයි සමාධි සහ ප්‍රඥාව කියන අවස්ථාවන් වලටපත් වෙන්නේ. එතනදී මේ ප්‍රතිපදා මාර්ගයේදී සීලය කියන කොටසට ඇතුළත් වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන අංග 3. මේ අංග 3න් සම්මා වාචා යහපත් විදිහට වචන පාවිච්චි කිරීම, සම්මා කම්මන්ත නිවැරදි විදිහට කර්මාන්තයන්හි යෙදීම, ඒ වගේම තමයි සම්මා ආජීව යහපත් විදිහට නිවැරදි විදිහට ජීවනෝපාය ගත කිරීම කියන අවස්ථාවන් 3ට පත් වෙන්නට ඕන පුද්ගලයා නිවැරදි වූ සීලයක් සම්පූර්ණ කරගන්නට. එහෙනම් මේ සඳහන් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල කියන ශික්ෂාවට ඇතුළත් වෙන කරුණු 3. අපි නැවත වතාවක් ප්‍රශ්නය බලමු. සිත හා ප්‍රඥාව දියුණු කරන බුද්ධිමත් පුද්ගලයා අවසාන විමුක්තිය ලබා ගැනීම සඳහා සීලේ පාදක කොටගෙන අනුගමනය කළ යුතු ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආශ්‍රයෙන් පැහැදිලි කරන්නට කියලා කියන්නේ. සීලය තමයි මූලික කාරණාව වෙන්නේ නිවන්ගාමී මාර්ගයේ, නිර්වාණගාමී මාර්ගයේ. එහෙනම් නිර්වාණගාමී මාර්ගයේ පළවෙනිම ශික්ෂාව විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කරුණු අපිට ගෙන හැර දක්වන්නට පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි කරුණු දෙක ඇතුළත් වෙන්නේ ප්‍රඥාවට. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන දෙක. ඊළඟට තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන කරුණු ඇතුළත් වෙන්නේ. කෙසේ නමුත් ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව යන අංගත්‍රේ සම්පූර්ණ වේ. සීලය ආරක්ෂා කරනවත් එක්ක පංචශීලය ආරක්ෂා කරනවත් එක්ක මේ කියන අංග 3 සම්පූර්ණ වෙනවා. සම්පූර්ණත්වයටපත් වෙලා ඊළඟට සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන සමාධියට යහපත් වූ සමාධියටපත් වෙනවා. සමාධියටපත් වෙන කෙනා තමයි අවසානයේදී සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී අංග තුලින් දැක්වෙන ප්‍රඥා කියන ශික්ෂාව අවබෝධ කරගන්නේ. ප්‍රඥා කියන ශික්ෂාවටපත් වෙන්නේ. එහෙනම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග සම්පූර්ණ වීමේදී පළවෙනිම අංගයේ විදිහට සීලය සම්පූර්ණ වී යුතුයි. සීලයට අයත් වෙන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 3 කියන තොරතුරු ඇතුළත් කරලා සීලය නිර්වාණගාමී මාර්ගයේ කොයි වගේ තැනකද තිබෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඒ සීලයට අයිති අංග මොනවද ඇතුළත් වෙන්නේ කියලා අපිට මේ ප්‍රශ්නයේදී මේ වගේ ප්‍රශ්නයකදී පිළිතුරේදී ඉදිරිපත් කරන්නට වෙනවා. හොඳයි ඊළඟට දෙවැනි ප්‍රශ්නය. දෙවැනි ප්‍රශ්නේ තන් වැළඳීමේදී බෞද්ධ භික්ෂුව විසින් පිළිපැදිය යුතු ආචාර ධර්ම විස්තර කරන්නට කියලා කියන්නේ ලකුණු 6ක ප්‍රශ්නයක්. ලකුණු 6ක් ලැබෙනවා. දෙවැනි පාඩමේ 5 වෙනි කොටසේ 19 20 පිටුවල මේ සම්බන්ධයෙන් සඳහන් වෙනවා. දන් වැළඳීම පිළිබඳ සිකපද. සේකියා ශික්ෂාපද 30ක් තියෙනවා. දන් වැළඳීම සම්බන්ධයෙන් දේශනා වෙන සඳහන් වෙන ශික්ෂාපද 30ක් තියෙනවා. භික්ෂුන් වහන්සේලා දානේ වැළඳීම සම්බන්ධයෙන්
අනුගමනය කළ යුතු හික්මීම ගැන කියවන ශික්ෂාපද 30ක් තියෙනවා කියලා සඳහන් කරලා ඊට පස්සේ සිහියෙන් යුතු ආහාර පිළිගැනීම, තමා වළඳන්නා වූ නොවළඳන්නා වූ සෑම දෙයක්ම බෙදන තරමක් බෙදීමට ඉඩ නොදී කටයුතු කිරීම, ඊළඟට පාත්‍රයට යොමු කළ සිත් ඇතිව ආහාර ගැනීම, ආහාර බෙදද්දී නොසැලකිල්ලෙන් වටපිට බැලීම නොකිරීම, පාත්‍රයේ ගැටියේ යට මට්ටමට ආහාර පිළිගත යුතු වීම, මේ විදිහේ දන් වැළඳීමේ ශික්ෂාපද මෙන්න මේ විදිහේ ශික්ෂාපද සමූහයක් තියෙනවා 30ක් තියෙනවා කියලා දක්වලා දැන් ඇත්තටම ප්‍රායෝගිකව ගත්තොත් මේ 30ම ඔබට ලියන්නට වෙලාව ගන්නට බැරි වෙන්න පුළුවන්. කෙසේ නමුත් ආහාර ගැනීමේදී කාට හරි පිළිකුලක් ඇති නොවන විදිහට, කාට හරි හිරිහැරයක් කරදරයක් නොවන විදිහට ආහාර ගැනීමේ කෘත්‍ය ඒ වගේම පිරිසිදුව සිදු කිරීමට කටයුතු කරන්නට ඕන. ඒ සඳහා අවශ්‍ය උපදෙස් මාලාවක් මේ කරුණු අතර තියෙනවා. කරුණු 30ම අපි ඔබට සිහිපත් කරන්නට යන්නේ නැහැ. පොතේ තියෙනවා ඔබට බලන්නට පුළුවන්. ඉතින් මේ කරුණු වලින් කොටසක් අපිට මතකයේ තබා ගන්නට පුළුවන් කොටසක් අරගෙන මෙන්න මේ විදිහේ පැනවීම සේකියා ශික්ෂාපද අතර දානේ වැළඳීම සම්බන්ධයෙන් ශික්ෂාපද 30ක් ඇතුළත් වෙනවා. ඒ 30න් මෙන්න මේ ශික්ෂාපද වලින් භික්ෂුන් වහන්සේලාගේ දානේ වැළඳීමේදී තිබිය යුතු හික්මීම ගැන ගෙනහැර දක්වලා තියෙනවා කියලා ගලපලා අපිට පිළිතුරක් ගොනු කරන්නට පුළුවන්කම තියෙනවා. දන් වැළඳීමේදී බෞද්ධ භික්ෂුව විසින් පිළිපැදිය යුතු ආචාර ධර්ම විස්තර කරන්නට කියලා කියන්නේ. එතනදී දානේ වැළඳීමේදී අනුගමනය කරන්නට ඕන පිළිවෙත් අපිට ඒ කාරණාවලට අනුව ආහාර අපතේ නොයන පරිද්දෙන් පිළිගත යුතුයි, වැළඳීම කළ යුතුයි. මේ විදිහට ආචාර ධර්ම කිහිපයක් අපි සේකියා ධර්ම 30 තුලම කියවෙන කරුණු මේ විදිහට සංක්ෂිප්තයක් විදිහට පොතේ දක්වනවා. අන්න ඒ ටික ගොඩක්ම වැදගත් මේ වගේ ප්‍රශ්නයකදී. ආහාර අපතේ නොයන පරිද්දෙන් දානේ පිළිගන්නට ඕන. වැළඳීම කරන්නට ඕන. ආහාරයේහි පමණ දැන වැළඳීම කරන්නට ඕන ඊළඟ කාරණේ. ඊළඟට එකට ආහාර ගන්නා අය තුල පිළිකුලක් ඇති නොවන පරිද්දෙන් ආහාර ගත යුතු වීම. අතලෙව කමින් එක එක ශබ්ද නගමින් චපු චපු යන සද්දේ නගමින් දානේ නොවැළඳිය යුතුයි කියන ශික්ෂාපද වලින් කියවෙන්නේ එකට ආහාර ගන්න අය තුල පිළිකුලක් ඇති නොවන විදිහට දානේ වැළඳීම. ඊළඟට බලා ඉන්න අය තුල ද අප්‍රසන්නතාවයක් ඇති නොවන පරිද්දෙන් ආහාර ගැනීමට ඒවා හේතු වෙනවා. ඊළඟට ආහාර ගැනීමේදී ආහාර ගන්නා ස්ථානයේ පවිත්‍රතාවයත් තම තමන්ගේ ඇඳුම් පැළඳුම් වල පවිත්‍රතාවයත් රැකගත යුතුය. ආහාර ගන්න තැන පිරිසිදු භාවය තියෙන්නට ඕන, ඇති වෙන විදිහට දානි වළඳන්නට ඕන. අනවශ්‍ය කොටස් තැනින් තැන දාලා බත් ඇට හලලා එහෙම තියෙනකොට ඒ ආහාර ගත්ත තැන පිළිකුල් සහගත තැනක් බවට පත් වෙනවා. ඒ වගේ තත්වයට පත් නොවන විදිහට ඊතා සංවරව ආහාර ගැනීමට අනුගමනය කරන්නට ඕන පිළිවෙත් මොනවද කියලා මෙතනදී විස්තර කරලා කියන්නට වෙනවා. ඊළඟට දෙවනි රෝම ඉලක්කම යටතේ සඳහන් වෙන ප්‍රශ්නය බලමු. බෞද්ධ ගිහියා විසින් පවා සංයමයෙන් යුතු ආහාර අනුභව කළ යුතු ආකාරය බෞද්ධ ඉගැන්වීම් ආශ්‍රයෙන් විභාග කරන්න. බෞද්ධ ඉගැන්වීම ඇත්තටම භික්ෂුන් වහන්සේලා යම්කිසි ආකාරයකටද ආහාර ගැනීමේදී පිණ්ඩපාතේ වැළඳීමේදී අනුගමනය කළ යුතු වෙන්නේ ඒ හා සමානවම ගිහියන් විසිනුත් අනිවාර්යයෙන්ම මේ සිරිත් විරිත් අනුගමනය කරනවා, අනුගමනය කළ යුතු වෙනවා. ආහාර ගැනීමේ ගිහි සිරිත් කියන කොටස යටතේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. දෙවැනි පාඩමේ 5 වෙනි කොටසේ 21 22 පිටුවල මේ සම්බන්ධයෙන් සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේක අමුතුවෙන් සඳහන් කරන්නට ඕනේ නැහැ. අනිත් අයට පිළිකුලක් ඇති නොවන විදිහට, ඒ වගේම තමයි ආහාර ගන්න ස්ථානයේ පිරිසිදු භාවය රැකෙන විදිහට, ඒ වගේම තමයි පමණ දැන ආහාර ගැනීම, ප්‍රමාණාත්මකව ආහාර ගැනීම, ආහාර අපතේ නොයන විදිහට ආහාර ගැනීම, මේ කියන කාර්යයන් ගිහි සිරිත් අතරත් ගිහි අය ආහාර ගැනීම අතරත් පවතිනවා. ඒ නිසා ගිහි පැවිදි කියන දෙපාර්ශවයේම ආහාර ගැනීම හා සම්බන්ධයෙන් ගත්තොත් මූලික අරමුණු
සම්බන්ධයෙන් අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. අපි බලමු ප්‍රශ්නය අවධානය යොමු කරලා. බෞද්ධ ගිහියා විසින් පවා සංයමයෙන් යුතු ආහාර අනුභව කළ යුතු ආකාරය බෞද්ධ ඉගැන්වීම් ආශ්‍රයෙන් විභාග කරන්න. බෞද්ධ ඉගැන්වීම් වලට අනුව භික්ෂුන් වහන්සේලාට පනවන්නට යෙදුනේ ආහාර ගැනීමේදී සංවරව ආහාර ගත යුතු ආකාරය, ප්‍රමාණාත්මකව ආහාර ගත යුතු ආකාරය, ඊළඟට හක්කේ රිලවුන් මෙන් හක්කේ ආහාර තබාගෙන ආහාර නොගත යුතුයි කියන ඉගැන්වීම. ඒ වගේ ඉගැන්වීම් සමුදායක් ආහාර ගැනීම සඳහා තිබෙනවා. ඒ නිසා ඒ වගේම තමයි කුඩා දරුවන් හිටියොත් ඒ අයට පළමුවෙනියටම ආහාර පාන ආදී ලබා දෙනවා. ඒ වගේම තමයි කෑම මේසේදී පවා වැඩිහිටියන්ට සැලකීම, වැඩිහිටියන්ට ගරු කරමින් මුලින්ම ආච්චි සීයා ආදී වැඩිහිටියන්ට පළවෙනියටම ආහාර බෙදා දීම, ආහාර අනුභව කිරීමට අවස්ථාව ලබා දීම, ඒ වගේම අමුත්තන් හිටියොත් එයාට සංග්‍රහ කිරීම, ඒ වගේ සිරිත් විරිත් ගිහි සමාජය තුළ ආහාර පාන ගැනීමේදී අනුගමනය කරන සිරිත් විරිත්. ඒ වගේම තමයි ආහාර තමන්ට සෑහෙන පරිදි බෙදා ගැනීමටත් කෙනෙකුට බෙදනවා නම් අතිරික්ත නොවන විදිහට ඉතිරි වෙන්නේ නැති ප්‍රමාණයකට ආහාර බෙදන්නට, තමාට බෙදා ගත්තත් වෙනත් කෙනෙක්ට අමුත් එක්ට බෙදලා දෙනවා වුණත් එයාට අනුභව කරන්නට පුළුවන් වේවි කියලා හිතලා යම්කිසි ප්‍රමාණයක් බෙදන්නට ඕනේ. ඒ වගේම තමයි අනවශ්‍ය දෙයක් තියෙනවා නම් ඒවා බෙදාගෙන පස්සේ ඉවත් කරන එක සුදුසු දෙයක් නෙවෙයි. ඒ වගේ හොඳ සිරිත් අපිට සේකියා ධර්මවල ආభాසයත් එක්ක ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි හොඳ සිරිතක් Tamanට අනවශ්‍යයි නම් පිටියල්ල දැක්වීම. ඒ කියන්නේ අත වහනවා. අතින් පිඟානට උඩින් අත අල්ලනවා. එතකොට අනවශ්‍ය නම් අනවශ්‍යයි කියලා ඒ බෙදෙන කෙනා දැනගන්නවා. ඒ වගේම තමයි තවත් දෙයක් භෝජනයේහි මාත්‍රාඥතාවය. භෝජනයේහි තමන්ගේ ආහාරයේහි තමන්ට ගන්න පුළුවන් ප්‍රමාණය දැනගෙන ආහාර ගැනීමත් හොඳ සිරිතක් බවට පත් වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් බෞද්ධ සම්ප්‍රදාය තුල ඉගැන්වෙනවා චත්තාරෝ පංචාලෝපේ අබුත්වා උදකම්පිවේ අලංපාසු විහාරාය පහිතත්තස්ස බික්කුණෝ. බුදුරජාණන් වහන්සේ කොසල් රජතුමා එක්තරා අවස්ථාවකදී දැඩි විදිහට ආහාර අරගෙන ඒ ආහාර ගැනීමේ අපහසුවෙන් එහාට මෙහාට පෙරලි ඉන්න අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද අනුශාසනාවක් තමයි මේ සඳහන් වෙන්නේ. චත්තාරෝ පංචාලෝපේ අබුත්වා උදකම්පිවේ අලං පහසු විහාරාය පහිතත්තස්ස බික්කුණෝ. ආහාර ගනිද්දී චත්තාරෝ පංචාලෝපේ ගුලි 4-5ක් ගැනීමට කුසේ ඉඩ තියෙද්දී අබුත්වා උදකම්පිවේ අනුභව නොකර ඒ කොටසට ජලය පානය කරන්න, පැන් පානය කරන්න. අලං පහසු විහාරාය පහිතත්තස්ස බික්කුණෝ. භික්ෂුවට පහසු විහරණය සඳහා හොඳින් එහෙ මෙහෙ ගමන් කිරීම සඳහා ඒක හේතුවක් වෙනවා. වැඩිපුර ප්‍රමාණයට වඩා ආහාර ගත්තට පස්සේ අපහසුයක් දැනෙනවා. ඉතින් භෝජනෙහි පමණ දැන ගැනීමත් ඒ විදිහට වැදගත් වෙන කාරණාවක්. භෝජනම් හිච මත්තඥුන්. මාරයාට මැඩලීමට හෙවත් පරාජය කිරීමට නොහැකි වන පුද්ගලයෙකු තුළ තිබෙන ගුණධර්මයන් වශයෙන්ද ආහාරය පමණ දැන ගැනීම සඳහන් වෙලා තියෙනවා. මාරයාගේ වසගයට පත් වෙනවා ආහාර වැඩිපුර ගැනීම තුලින්. මොකක්ද කියවෙන්නේ? ඉක්මනට මරණයට පත් වෙනවා. කොහොමද මරණයට පත් වෙන්නේ? ඉක්මනට ලෙඩ වෙනවා. ඉක්මනට ලෙඩ වෙලා මරණයට පත් වෙනවා. ආහාර අධික විදිහට ගත්තට පස්සේ. හොඳයි. මේ විදිහට අපි සඳහන් කරපු විදිහට සුරුසුරු ගා ශබ්ද කිරීම ආදිය ආහාර ගැනීමේදී අනිවාර්යයෙන්ම නොකළ යුතු කාරණාවන් භික්ෂුන් වහන්සේලාටත් විනය ශික්ෂා පදවලදී ඒ සම්බන්ධයෙන් තොරතුරු දක්වලා තියෙනවා. ඒ වගේම කෑම මේසේ අපිරිසිදු නොවන අන්දමින් ආහාර සංවර විදිහට ගන්නට ඕන. ඒ වගේම ඉඳුල් අත්වලින් හැඳි වතුර භාජන ආදී ඇල්ලීමෙන් වළකින්නට ඕන. වතුර බොන වීදුරු ආදී එක් එක් පුද්ගලයාට වෙන්වෙන්ව තියෙනවා නම් ඒවා වෙන වෙනම පාවිච්චි කරන්නට පුළුවන් නම් මේක ගොඩක් හොඳ පුරුද්දක් විදිහට පාවිච්චි කරන්නට පුළුවන්. ඒ වගේම තමයි
ඇඳුම් පැළඳුම් ආදිය අපිරිසිදු වෙන විදිහට අසංවර විදිහට ආහාර ගැනීම සුදුසු දෙයක් නෙවෙයි. ඒ විදිහට අපිට සාකච්ඡා කරන්නට පුළුවන් ගිහි අයගේ ආහාර ගැනීම හා සම්බන්ධව ඇති කරගන්නට ඕන සිරිත් විරිත් ඇවතුම් පැවතුම් මොනවද කියලා. ඒ තරම් ගැටලුවක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. අමාරු අපහසු ප්‍රශ්න නෙවෙයි. ඉතින් මේ වගේ කොටස් වලින් ප්‍රශ්න ඉදිරිපත් වෙන්නට පුළුවන්. එක වතාවක් හෝ මේ කොටස් කියවලා තිබුණොත් ඔබට ඉතාමත් පහසුවෙන් මේ සඳහා පිළිතුරක් ගොඩනගා ගන්නට පුළුවන්. පිළිතුරක් නිර්මාණාත්මකව නිර්මාණශීලීව ඉදිරිපත් කරන්නට පුළුවන්. එදිනෙදා අපේ ජීවිතවල අනුගමනය කරන සිරිත් විරිත් හොඳ දේවල්, අපිට අම්මලා තාත්තලා කියලා දීලා තියෙන හොඳ දේවල්, අපිට හාමුදුරුවන් වහන්සේලා කියලා දීලා තියෙන හොඳ දේවල් තමයි මෙතනදී අනුගමනය කරන්නේ. ඊළඟට ආගන්තුක සත්කාරයේ බෞද්ධ පැවිද්දාට මෙන්ම ගිහියාටද වැදගත් වන ආකාරයේ දක්වා එහිදී මේ දෙපක්ෂයේ විසින් අනුගමනය කළ යුතු චාරිත්‍ර විධි විශ්ලේෂණය කරන්න කියන ප්‍රශ්නය. ඉතින් පැවිදි සමාජයේ ආගන්තුක සත්කාරය ගැන කතා කරනකොට ආගන්තුක නම් අන්‍ය තැනක සිට පැමිණි තැනැත්තා ඉස්සෙල්ලාම කරන්නට ඕන දේවල්. පැවිදි ආරාමයකට එන ආගන්තුකයාට පිට පන්සලක වසන භික්ෂුන් වහන්සේ නමකට මොකද කරන්නට ඕන? එහෙම නැත්නම් නෑදෑ හිතවත් අසල්වැසි යම්කිසි කෙනෙක් වෙන්නට පුළුවන්. ආවට පස්සේ අනුගමනය කරන්නට ඕන වත් පිළිවෙත් මොනවද කියලා ආගන්තුක වත කියන කොටසේදී සාකච්ඡා කරනවා. භික්ෂුන් වහන්සේ නමක් නම් කළ යුතු දේ, පළවෙනියටම කළ යුතු දේ විනය පිටකයේ තුල සඳහන් වෙන විදිහට පෙර මගට ගමන් කොට පාසිවුරු පිළිගෙන සුදුසු තැන්වල තැබීම. පිට ඉඳලා හාමුදුරුවන් වහන්සේ නමක් වෙහෙසකර තත්ත්වයෙන් වඩිනවා වෙන්නට පුළුවන්. උන්වහන්සේ වඩින පෙරමගට වැඩම කරලා උන්වහන්සේගේ පාත්‍රය සහ සිවුර අරගෙන සුදුසු තැනක ඉස්සෙල්ලාම තැන්පත් කරන්නට ඕන. ඊළඟට අසුන් පනවලා පාදෙවීමට මුව දෙවීමට අවශ්‍ය පැන් ලබා දෙන්නට ඕන. එහෙම නැත්නම් වර්තමානයේ නම් මුව සෝදා ගැනීමට ඇඟ පිරිසිදු කර ගැනීමට අවශ්‍ය තැනකට යොමු කරවීම. නාන කාමරයකට හෝ ඒ වගේ තැනකට යොමු කරවන්නට පුළුවන්. එතකොට ආගන්තුක භික්ෂුවට වඩා ආවාසික භික්ෂුව වැඩිමහලු නම් පවන් සැලීම ආදියෙන් වෙහෙස නිවා ගැනීම සඳහා උදව් කරන්නට පුළුවන්. වර්තමානයේ නම් ඒ සඳහා විවිධ උපකරණ තියෙනවා. ඒ දෙයක් ලබා දෙන්නටත් පුළුවන්කම තියෙනවා. ඉක්බිති ඊට පස්සේ දෙහැත් ගිලම්පස ආදිය පැන් පිළිගන්වන්නට ඕන. පානය කිරීම සඳහා පැන් පිළිගන්වන්නට පුළුවන්. ඒ වගේම උන්වහන්සේට වැළඳීම සඳහා ගිලම්පස මොනවා හරි පූජා කරන්නට පුළුවන්, පිළිගන්වන්නට පුළුවන්. ඊට පස්සේ සේනාසන පිළිබඳ අවබෝධයක්, ඒ කියන්නේ වැසිකිලි කැසිකිලි තියෙන්නේ කොතැනද, පැන් තියෙන්නේ කොතැනද, මේ විදිහට දානශාලාව තියෙන්නේ කොතැනද, ඒ විදිහට ආගන්තුක භික්ෂුන් වහන්සේට ඒ තියෙන තැන් පෙන්වනවා. තියෙන තැන් කියලා දෙනවා. මේ තැන්වල මේ තැන්වල තමයි මේ දේවල් තියෙන්නේ. ඔබ වහන්සේට පරිහරණය කරන්න පුළුවන් කියලා ඒ කියලා දෙනවා. ගිහි සමාජය තුලත් එහෙමයි. නිවසකට ආවට පස්සේ අපි වැසිකිලි කැසිකිලි තියෙන්නේ කොහෙද? ඊට පස්සේ ආහාර ගන්න තියෙන්නේ කොතැනද? ඒ විදිහට ඒ නිවසට අදාළ සංස්කෘතික ලක්ෂණ ටික එහෙම නැත්නම් ඒ ස්ථාන කියලා දෙනවා. ආවාසික භික්ෂුව වැඩිමහල්ලෙකු නම් අසුනෙහි හිඳගෙනම ඒ තොරතුරු කියලා දෙන්නට ඕන. නැත්නම් ගිහිල්ලා පෙන්වන්නට පුළුවන්කම තියෙනවා. අභිවාදනය කොට ඊට පස්සේ වැඩ ඉන්න සේනාසනයක් එහෙම නැත්නම් කුටියක් ලැබුණට පස්සේ ඉස්සෙල්ලාම ගිහිල්ලා එතන පිරිසිදු කරගන්නට ඕන. එතන ඊට කලින් හාමුදුරුවන් වහන්සේ නමක් වැඩ ඉඳලා තියෙනවද? ඒ විදිහට බලලා එතන පිරිසිදු කරගන්නට ඕන. පිරිසිදු කරගෙන ආගන්තුක භික්ෂුන් වහන්සේ එතන වැඩ ඉඳලා නැවතත් ඒ තිබුණු තත්වයට පිරිසිදු කරලා ඒ ආවාසින් හෝ ඒ කුටියෙන් පිටත් වෙලා යනකොට, පිටත් වෙලා වඩිනකොට පිටත් වෙලා වඩින්නට ඕන. ඒ වගේ චාරිත්‍ර සමුදායක් තියෙනවා. ඒ චාරිත්‍ර වාරිත්‍ර ඔක්කොම පෙළගස්වලා ලියන්නට අපිට කාල වේලාව මදි වෙන්නට පුළුවන්. විශේෂ වෙන වැදගත් වෙන කරුණු කිහිපයක් ඇසුරු කරගෙන නිර්මාණශීලීව අපිට පිළිතුර ගොඩනගන්නට පුළුවන්. එතකොට ගිහි ආගන්තුක සත්කාරයේ තුලත් අපි මේ කතා කරපු
තොරතුරුම සාකච්ඡා කරන්නට පුළුවන්. පළවෙනියටම ගිහි කවුරු හරි ආගන්තුකයෙක් පැමිණෙනකොට පෙර මඟට ගිහිල්ලා ගමන් මළු ආදී අරගෙන ඒවා පැත්තකින් තබලා හරිම සතුටින් සිනහමුසු මුහුණින් පිළි අරගෙන ඒ අයට ඉඳගන්නට සලස්වලා ඒ වගේම මුහුණ සෝදා ගන්නට ඇඟපත සෝද ගන්නට තැනක් පෙන්වලා ඒ විදිහේ කටයුතු කරනවා. ඊළඟට තමයි ඒ අයට මොනවා හරි පානය කරන්නට ලබා දෙනවා. ඒ වගේම ඒ අයට ආහාර පාන ආදී දේවල් ලබා දෙන්නට පුළුවන්. ආගන්තුකයන්ට සංග්‍රහ කරන ආකාරය ගැන කතා කරනකොට විවිධ සංග්‍රහයන් සිද්ධ කරන්නට පුළුවන්. ආහාර පාන වලින් ආහාර ගන්න වෙලාවක් නම් කෑම බීම ගන්න වෙලාවක් නම් ඒ වෙලාවේදී ආහාර පාන ටිකක් ලබා දෙන්නට පුළුවන්කම තියෙනවා. ආගන්තුකයන්ට උපරිම මට්ටමින් සැලකීම සාමාන්‍ය බෞද්ධයන්ගේ සිරිතක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ කරන ආගන්තුක සත්කාර කොයි වගේ දේවල්ද කරන්නේ කියලා අපිට කියන්නට පුළුවන්කම තියෙනවා. සමහර විට දෙමව්පියන් තමයි මේවට සහභාගී වෙලා සිටින්නේ, සම්බන්ධ වෙලා සිටින්නේ. ඒ නිසා සමහර දරුවන්ට මේ පිළිබඳව දැනුමක් නැති වෙන්නත් පුළුවන්. ඒ පිළිබඳව හොඳින් බලන්න කල්පනා කරන්න. අපි ජීවත් වෙන නිවසේ සිද්ධ වෙන හැම දෙයක් තුළම ඒ සිද්ධ වෙන සිරිත් විරිත් ගැන අවබෝධයක් අපිට තියෙන්නට ඕනේ. ඒ පිළිබඳව දැනුමක් වැටහීමක් තියෙන්නට ඕනේ. දහම් පාසල අවසාන විභාගයේදී මේ වගේ සිරිත් විරිත් කියන කොටසක් ඇතුළත් වෙලා තියෙන්නේ ඒ නිසා. අඩුමතරමින් සිරිත් විරිත් භික්ෂුන් වහන්සේ නමක් වැඩම කරනකොට උන්වහන්සේ වෙනුවෙන් කරන්නට ඕන දේවල් මොනවද? ආගන්තුකයෙක් නිවසට එනකොට කරන්න ඕන මොනවද? ඒ පිළිබඳවවත් නිවැරදි වැටහීමක් නොමැතිනම් ඔබ ඇත්තටම බෞද්ධ දරුවෙක් විදිහට හොඳ ලක්ෂණ වලින් යුක්ත දරුවෙක් බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් මේ සිරිත් විරිත් පවා අනිවාර්යයෙන්ම හොඳින්ම නිවැරදි විදිහට දැනගත් දරුවෙක් බවට පත් වෙන්නට ඕනේ. ඒ නිසා තමයි මේ කොටසේදී සම්බන්ධයෙන් කතා කරලා තියෙන්නේ. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ සිරිත් විරිත් හා සම්බන්ධව සඳහන් වෙන පැවිදි සමාජයේ පවත්නා ආචාර්ය උපාධ්‍යාය හා ශිෂ්‍ය සම්බන්ධයේ බුද්ධ ශාසනයේ පැවැත්මට ඉවහල් වෙන ආකාරය දක්වන්නට කියන ප්‍රශ්නය අපිට මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් වෙන්නේ දෙවෙනි පාඩමේ 8 වෙනි කොටසේ. ගිහි සහ පැවිදි දෙපාර්ශවයේම ගුරු ශිෂ්‍ය කියන සම්බන්ධය පවතිනවා. ගුරු ශිෂ්‍ය සම්බන්ධයෙන් පවතින්නට ඕන ඉගැන්වීම ප්‍රධාන වශයෙන්ම කතා කරලා තියෙන්නේ පියපුතු සංකල්පයේ විදිහට. බෞද්ධ භික්ෂුන් වහන්සේ, ආචාර්යයන් වහන්සේ, උපාධ්‍යයන් වහන්සේ කියන දෙපළම ශිෂ්‍යයාට, අන්තේවාසිකයාට එහෙම නැත්නම් සද්දි විහාරිකයාට කටයුතු කරන්නට ඕන කොහොමද? ඒ වගේම අන්තේවාසිකයා, ඒ වගේම සද්දි විහාරික කියන ශිෂ්‍යයා තමන්ගේ ආචාර්යවරයා සමග, උපාධ්‍යායවරයා සමග කටයුතු කරන්නට ඕන කොහොමද කියන එක පිළිබඳව සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට සාකච්ඡා කරන වර්තමානයේදී නූතන අධ්‍යාපනඥයෝ කතා කරන කාරණාවක් තමයි අනිවාර්යයෙන්ම ගුරුවරයෙක් ශිෂ්‍යයෙක් සමගින්, ශිෂ්‍යයෙක් ගුරුවරයෙක් සමගින් පවතින සම්බන්ධතාවයේ ආදරය, කරුණාව, සම්මානය, පිළිගැනීම මේ කියන ගුණධර්මත් එක්ක ගොඩ නැගුණොත් හොඳ ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවයක් ගොඩ නැගෙන බවත්, ඒ වගේම හොඳ ශිෂ්‍යයෙක් විදිහට ඒ ශිෂ්‍යයා හික්මීමටපත් වෙලා ශිෂ්‍යයා ලබන්නට ඕන හික්මීම, දැනුම ලබා ගන්නට කටයුතු කරනවා කියන කාරණේ. ඉතින් මේ ආදරය, කරුණාව, සම්මානය, පිළිගැනීම කියන සියල්ලක්ම අන්තර්ගත වෙනවා මේ පිය පුතු කියන සංකල්පයත් එක්ක. පිතු චිත්තං උපට්ඨපෙත්වා. සද්දි විහාරිකයා, අන්තේවාසිකයා කෙරෙහි ආචාර්යවරයා, උපාධ්‍යායවරයා කටයුතු කරන්නට ඕන පිය කෙනෙකු විදිහට තමන්ගේ පුතාට අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් කොහොමද සෙනෙහසින් කටයුතු කරන්නේ? අන්න ඒ විදිහට තමයි කටයුතු කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරලා තියෙන්නේ. විනය පිටකයේදී සඳහන් කරලා තියෙන සද්දි විහාරක තෙමේ උපාධ්‍යාය කෙරෙහි මේ මාගේ පියා යන සිත උපදවාගෙන කටයුතු කරන්නට ඕන. මහා වග්ගපාළියේදී පියපුතු සංකල්පය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙනවා. එහෙනම් ආරාම අධ්‍යාපනයේදී ගුරුවරයා හැඳින්වීමට උපාධ්‍යාය යන වචනයත් ආචාර්ය යන වචනයත් කියන දෙකම යෙදෙනවා. විශේෂයෙන්ම ආචාර්ය කියන එක සිරිත් විරිත් වල හික්මවමින්, කළ යුතු නොකළ යුතු දේවල් වල හික්මවමින් ඒ ක්‍රියාකාරකම් කරවන කෙනා තමයි ආචාර්යවරයා. උපාධ්‍යායවරයා කියන්නේ
නිරන්තරයෙන්ම වැරදි ආදිය සිදු වෙනකොට ඒවට උපදෙස් ලබා දෙමින් අනුශාසනා ලබා දෙමින් ශිෂ්‍යයාව තව තවත් හික්මවන්නට කටයුතු කරන ගුරුවරයා විදිහට සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ගිහියා හැඳින්වීමට ශිෂ්‍යයා හැඳින්වීමට යෙදෙන්නේ සද්දි විහාරික සහ අන්තේවාසික කියන වචන. ඒ වචන මම පාවිච්චි කරා මීට කලින් සාකච්ඡා කරද්දී. ඉතින් කොහොම හරි අපි සාකච්ඡා කරන්නට ඕන තාත්තා කෙනෙක් පුතෙක්ට කොහොමද සෙනෙහසින් කටයුතු කරන්නේ. අන්න ඒ විදිහට පැවිදි ශිෂ්‍යයා සහ ආචාර්යවරයා උපාධ්‍යායවරයා කටයුතු කළ යුතුයි කියන එක අපිට දක්වන්නට වෙනවා. අනිවාර්යයෙන්ම මේ වගේ ප්‍රශ්නයකදී අපි මේ වචන පාවිච්චි කරන්නට ඕන. ආචාර්යවරයා උපාධ්‍යායවරයා සද්දි විහාරිකයා අන්තේවාසික කියන මේ වචන පාවිච්චි කරන්නට ඕන. අනිවාර්යයෙන්ම ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට රෝගාතුරු තත්ත්වයක් ආදිය ඇති වුණාට පස්සේ කොහොමද කටයුතු කරන්නට ඕන? ශිෂ්‍යාව රැක බලා ගන්නට ඕන කොහොමද? ශිෂ්‍යයාට වත් පිළිවෙත් අනුගමනය කරන්නට ඕන කොහොමද? මේ සම්බන්ධයෙන්ුත් සාකච්ඡා කරලා තියෙනවා. ඉතාමත් හොඳ ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට අවශ්‍ය කරන උපදෙස් රාශියක් මේ තුල සාකච්ඡා කරලා තියෙනවා. රෝගාතුරු වුණොත් කොහොමද? ඒ වගේම තමන්ගේ ශිෂ්‍යයාට ගුරුවරයෙක් විදිහට උපාධ්‍යායවරයෙක් විදිහට ආචාර්යවරයෙක් විදිහට සිදු කරන්නට ඕන දේවල් මොනවද කියලා සඳහන් වෙන තැන මේ පිළිබඳව සඳහන් වෙනවා. ඒ වගේම තමයි සද්දි විහාරිකයාත් තමන්ගේ පියාට කරන ගෞරවය දක්වමින් කොහොමද කටයුතු කරන්නට ඕන කියන එක සම්බන්ධයෙන්ුත් සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම තමයි ශිෂ්‍යයාට ධර්ම විනය පාඩම් කරවීම, අර්ථ අදහස් කියා දීම, වරදක් කළ කල්හි අවවාද කිරීම, මේ වගේ දේවල් ආචාර්යවරයා උපාධ්‍යායවරයා විසින් සිදු කරන්නට ඕන. ඒ වගේ මඟ පෙන්වීම සිදු කරන්නට ඕන. ඒ වගේම තමයි සිවුරු කැපීම, මැසීම, පඳු පෙවීම, සේදීම මේවත් කියලා දෙන්නට වෙනවා. ඇත්තටම ගිහි දරුවෙක් විදිහට ඉඳලා පැවිදි භාවයට පත් වුණාට පස්සේ ඒ දරුවා ඒ සම්බන්ධයෙන් දන්නේ නැහැ. ඒ හාමුදුරුවන් වහන්සේ පිළිබඳව දන්නේ නැහැ. ඒ නිසා සිවුරු කැපීම, මැසීම, පඳු පෙවීම මේ ආදී වත්පිළිවෙත් ගැන ආචාර්යවරයා උපාධ්‍යායවරයා වැඩිහිටි භික්ෂුන් වහන්සේලා කියලා දෙන්නට ඕන. ඒ වගේම තමයි ගුරුවරයා කෙරෙහි අධික ප්‍රේමයක් තියෙන, අධික ලැජ්ජාවක් තියෙන, අධික මෛත්‍රියක් ඇති, අධික ගෞරවයක් තියෙන ශිෂ්‍යයෙක් බවට පත් වෙන්නට ඕන. ශිෂ්‍යයෙක් විදිහට ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවයේ පැවිදි ජීවිතයන් තුළ ගොඩ නැගෙන්නේ අන්නේ විදිහට පිය කෙනෙක් සහ පුතෙක් විදිහට ක්‍රියා කළොත් තමයි ඒ සම්බන්ධතාවයේ ඇති වෙන්නේ. ඒ වගේම තමයි මේ විදිහට යහපත් වූ හිතින් කටයුතු කරනකොට ඒ ශිෂ්‍යයා කෙරෙහි ගුරුවරයාගේ ගෞරවය, ගුරුවරයාගේ රැකවරණය සැලසෙනවා. ඒ වගේම තමයි ශිෂ්‍යයා හොඳ සත්පුරුෂ යහපත් ශිෂ්‍යයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා ශිෂ්‍යයාට යහපත් මාර්ගය කියලා දීලා ශාසන අභිරතිය, ශාසනයෙහි කැමැත්තෙන් යෙදීමට අවශ්‍ය උපදේශය, මඟ පෙන්වීම ගුරුවරයා විසින් අනිවාර්යයෙන්ම කියලා දෙන්නට ඕන, මඟ පෙන්වන්නට ඕන. එතකොට සිවුරු හැර යෑම වගේ, උපැවිදි වීම වගේ තත්ත්වයන් අඩු කරගන්නට පුළුවන්. සමහර විට ගුරුවරයාගේ සෙනෙහස, ආදරය, කරුණාව නොමැතිවීම සිවුරු හැර යෑම සඳහා හේතු වෙන්නට පුළුවන්. එහෙම නොකර පිය කෙනෙක් විදිහට ශිෂ්‍යයාට කටයුතු කිරීමත්, ශිෂ්‍යයා තමන්ගේ ආචාර්යවරයාට උපාධ්‍යායවරයාට පිය කෙනෙකුට මෙන් ගරු කිරීමත් එක්ක ඒ සම්බන්ධය පවතිනවා. එතකොට ශාසනයේ চিරාත් කාලයක් ඒ පිරිස භික්ෂුන් වහන්සේලා රැඳිලා ඉන්නවා. ඉතින් ඒ සඳහා ඒ සිරිත් විරිත් හේතු වෙන විදිහ අපිට ගලපලා නිර්මාණශීලීව පිළිතුරක් ගොඩනගන්නට පුළුවන්. අපි මෙතනදී කොහොමද පිළිතුර ගොනු කරගන්නට යොමු වෙන්නට ඕන කියන කාරණේ තමයි සිහිපත් කළේ. අනිවාර්යයෙන්ම කාල වේලාව සම්බන්ධයෙන් ඔබ අවධානය යොමු කළ යුතුයි. මේ වගේ ප්‍රශ්නවලදී ගොඩාක් තොරතුරු, ගොඩාක් කරුණු අපිට තිබෙනවා. ඒ කරුණු ටික ප්‍රමාණාත්මකව ගොනු කර ගැනීම, අවශ්‍යම අදාළම කරුණු ගොනු කර ගැනීම සඳහා තමයි අපි විභාග ශාලාවකදී දක්ෂ වෙන්නට ඕන. ඇත්තටම ගොඩක් අයට දැනුම තියෙනවා. ඒ දැනුම කළමනාකරණයෙන් යුක්තව ගොනු කරගන්නට, වාක්‍ය විදිහට නිර්මාණය කරගන්නට
පිළිතුරු පත්‍රයේ පිළිතුරු විදිහට ගොනු කරගන්නට නොහැකි වීම ලොකු ප්‍රශ්නයක්. අන්න ඒක තමයි විභාග අසාර්ථක වෙන්නට සමහර අයට හේතු වෙලා තියෙන්නේ. ගොඩක් පාඩම් කරනවා. පාඩම් කරලා තිබුණාට පස්සේ මොනවද ලියන්නට ඕන කියලා, ඒ වගේම ප්‍රශ්නේ සඳහා ප්‍රමාණාත්මක භාවය මොකක්ද කියලා තේරුම් ගන්නට බැරි වීම ගොඩක් ලොකු ගැටලුවක්, ප්‍රශ්නයක්. ඒ සඳහා අපිට පාවිච්චි කරන්නට පුළුවන් ක්‍රමයක් තමයි ලකුණු ප්‍රමාණය බලන්න. ලකුණු ප්‍රමාණය බලලා ඒ හා සමානව ඊට ගැලපෙන පිළිතුර මේ ප්‍රමාණයට ලිව්වොත් ප්‍රමාණවත් වේවි කියලා හිතලා ඔබට ලියන්නට පුළුවන්කම තියෙනවා. මේ සිරිත් විරිත් කියන කොටසේදී ඉදිරිපත් වෙන ප්‍රශ්නවලට ඇත්තටම විශාල වශයෙන් තොරතුරු ඉදිරිපත් කරන්නට වෙනවා. ඒ වගේම තමයි සංස්කෘතියේ ප්‍රශ්න පත්‍රයේ දෙවනි තුන්වෙනි කියන මේ කොටස් ඔක්කොගෙමදී විශාල වශයෙන් කරුණු ඉදිරිපත් කරන්නට සිද්ධ වෙන, කරුණු ගොඩක් ඉදිරිපත් කරන්නට සිද්ධ වෙන ප්‍රශ්න තමයි ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඒවට සමහර විට ගොඩාක් පිළිතුරු ඉදිරිපත් කරමින් කටයුතු කරන්නට උත්සාහ කරලා අවසානයේදී සාර්ථක විදිහට පිළිතුරු ගොනු කරත් ප්‍රශ්න සංඛ්‍යාවට ප්‍රශ්න 5ක් නම් ඒ ප්‍රශ්න 5ටම පිළිතුරු ගොනු කරගන්නට නොහැකි වීම නිසා අවසානයේදී කාලය හමාර වෙනවා. එතකොට ලියලා තියෙන ප්‍රශ්න 2යි නම් ප්‍රශ්න 2කට ලැබෙන ලකුණු සංඛ්‍යාවෙන් තමයි ඔබට අවසාන ප්‍රතිඵලය තීරණය වෙන්නේ. ලකුණු 100කින් ලකුණු ඔබ ලබා ගන්න එතකොට ප්‍රශ්න 2කට අදාළ ලකුණු සංඛ්‍යාව පමණයි. ඒ නිසා අනිවාර්යෙන්ම හැම ප්‍රශ්නයකටම ප්‍රශ්න 5ක් නම් ප්‍රශ්න 5කටම පිළිතුරු ලියන්නට උත්සාහවත් වෙන්න. ඔබ දන්න යම්කිසි දෙයක් අනිවාර්යෙන්ම ගලපලා ලියන්න. ඒ වගේම තමයි මේ වගේ කොටසකදී අපි දන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ දේවල් ගලපලා ලියන්න. මේ පාඩම් වල සඳහන් වෙලා තියෙන කරුණුම අපිට පුළුවන්කම තියෙනවා අපේ වචන වලින් ඉදිරිපත් කරන්න. හොඳයි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ දෙවනි රෝම ඉලක්කම ගිහි සමාජයේ ගුරුගෝල සම්බන්ධයේ මනා පැවැත්මට අදාළ බෞද්ධ ඉගැන්වීම් කවරේදයි සිංහලෝවාද සූත්‍රය ඇසුරෙන් පැහැදිලි කරන්න. මේ වගේ ප්‍රශ්නයකදී ගිහි ගුරු ශිෂ්‍ය සම්බන්ධය ගැන අපිට සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙන සිංහලෝවාද සූත්‍රය. දීඝ නිකායේ සිංහාලක කියන සූත්‍රයේ සිංහල ගෘහපතියා වෙනුවෙන් තමයි මේ සිංහල ගෘහපතියාට තමයි මේ සූත්‍ර දේශනාව දේශනා කරලා තියෙන්නේ. ඒ සූත්‍ර දේශනාවේදී ගුරු ශිෂ්‍ය සම්බන්ධය සමාන කරලා තියෙන්නේ දකුණු දිශාවට. දක්ෂින දිශාවට, දකුණු දිශාවට. ඉතින් ඒ දක්ෂින දිශාවට දකුණු දිශාවට උපමා කරලා දක්වන ගුරුවරයා හා ශිෂ්‍යයා හා සම්බන්ධව ඉදිරිපත් කරන තොරතුරු සිංහලෝවාද සූත්‍රයේ දැක්වෙන විදිහට අපිට මෙන්න මේ විදිහට මේවා කරුණු මතක තියෙන්නට වෙනවා. මේ ප්‍රශ්නේදී අනිවාර්යයෙන්ම මේ කරුණු ගුරුවරයා විසින් ශිෂ්‍යයාටත් ශිෂ්‍යයා විසින් ගුරුවරයාටත් දැක්විය යුතු කරුණු අපිට මතක තියෙන්නට වෙනවා. ගුරුහු දැක හුනස්නි නැගිටීම වැනි ආචාර ධර්ම පැවැත්වීම, ගුරුවරයාට උපස්ථාන කිරීම, අවවාද ආදියට ඇහුම්කන් දීම, වතාවත් කිරීම, සකසා සිප් 4 ඉගෙනීම කියන කරුණු ගුරුවරයා කෙරෙහි දැක්විය යුතු කරුණු විදිහට තමයි සිංහලෝවාද සූත්‍රයේ දැක්වෙන්නේ. මේවා අනිවාර්යයෙන්ම මේ වගේ ප්‍රශ්නයකදී ඉදිරිපත් කරන්නට වෙනවා. ගුරුවරයා වෙනුවෙන් කළ යුතු යුතුයකම්, ගුරුවරයා කෙරෙහි දැක්විය යුතු යුතුයකම් සිංහලෝවාද සූත්‍රයේ දැක්වෙන විදිහට. ඉතින් ගුරුවරයා කියන දේ අනුව ක්‍රියා කිරීමේ ගුරුවරයාට ගෞරවයෙන් ඒ කෙරෙහි අවධානය යොමු කරමින් කටයුතු කිරීම කටයුතු කළ යුතුයි කියලා බෞද්ධ ඉගැන්වීමට අනුව දක්වලා තියෙනවා. ගුරුවරයා විසින් ශිෂ්‍යයා කෙරෙහි දැක්විය යුතු ආකාරයෙන්ුත් අපිට දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ශිෂ්‍යයා විසින් ගුරුවරයා කෙරෙහි දැක්විය යුතු ආකාරයෙන්ුත් අපිට කතා කරන්නට, සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. මනසේ හික්මවීම, කරුණාවෙන් ඉගැන්වීම, තමා උගත් සිප් 4 ශිෂ්‍යයන්ට නොසංගවා කියා දීම, ශිෂ්‍යයා හිතමිතුරන්ට හඳුන්වා දීම සහ ශිෂ්‍යයා උවදුරු වලින් රැක ගැනීම කියන 5 ගුරුවරයා විසින් ශිෂ්‍යයාට ඉටු කරන්නට ඕන යුතුයකම්. ඉතින් මේ වගේ ප්‍රශ්නයකදී ඔබ අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ශිෂ්‍යයා විසින් ගුරුවරයාට දැක්විය යුතු යුතුයකම් සහ ගුරුවරයා විසින් ශිෂ්‍යයාට දැක්විය යුතු යුතුයකම් 5 නම් කරන්න. ඒ සම්බන්ධයෙන් පුංචි හැඳින්වීමක් සිද්ධ කරන්න. එක එක කාරණාව සම්බන්ධයෙන් විස්තර කරන්නට ගියොත් කාල වේලාව බොහෝ ගත වෙනවා.
ඒ නිසා මේ කරුණු පහම දක්වන්න ඒ සම්බන්ධයෙන් යම්කිසි පැහැදිලි කිරීමක් සිද්ධ කරන්න. එතකොට ප්‍රමාණවත් වෙනවා. කරුණු 10ක් ඉදිරිපත් කරලා තිනවා. ඒ පිළිබඳව හැඳින්වීම් දෙකක් කරලා තියෙනවා. එතකොට ලකුණු 6ක ලකුණු 7ක ප්‍රශ්නයකදී ඒ ප්‍රශ්නේ ඒ පිළිතුර ප්‍රමාණවත් වෙනවා. මොකද පැය 3කින් ප්‍රශ්න ලියන්නට තියෙනවා 5ක්. එතකොට ප්‍රශ්න 15ක් පැය 3කින් ලියන්නට ඕන. ඒ කියන්නේ එක කොටසක ප්‍රශ්න 3 ගානේ ඉදිරිපත් වෙනවා. එහෙම ගත්තට පස්සේ සෑහෙන ප්‍රශ්න සංඛ්‍යාවක් පැය 3ක් ඇතුළත ලියන්නට ඕන. ඒ නිසා අදාළ කරුණු ප්‍රමාණාත්මක විදිහට ඉදිරිපත් කරලා අදාළම කරුණු දක්වලා පිළිතුරු ගොඩනගන්නට පුළුවන්. ඊළඟට පැරණි ගුරුගෝල සම්බන්ධය පිළිබඳව පවතින ශ්‍රී ලාංකීය සාහිත්‍යාගත සාධක ගත්තොත් එහෙම වර්තමාන මොනවද කියලා අපිට දක්වන්නට වෙනවා. ඒ වගේම වර්තමාන සමාජයට මේවා හේතු වෙන්නේ කොහොමද කියලාත් කතා කරන්නට වෙනවා. ලකුණු 8ක ප්‍රශ්නයක් පැරණි ගුරුගෝල සම්බන්ධය තුල ශ්‍රී ලාංකික සාහිත්‍යගත තොරතුරු දැක්වීමට ලකුණු සංඛ්‍යාවක්. ඒ වගේම වර්තමාන පාසල් අධ්‍යාපනයේ දියුණුව උදෙසා මෙමගින් ලබාගත හැකි පිටිවහල මොකක්ද කියලා සාකච්ඡා කරනවට තවත් ලකුණු කොටසක් ලැබෙනවා. ඉතින් සාහිත්‍යගත උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම රුහුණේ තුලාධාර පබ්බත වාසී ධම්මරක්කිත ස්තිවරියෝ ප්‍රසිද්ධ පඬිවරයෙක් විදිහට කටයුතු කරපු පඬිවරයෙක්. උන්වහන්සේ ත්‍රිපිටක චූලාභයේ තෙරුන් උන්වහන්සේට ධර්මයේ ගැනුව. මහා විහාරයෙන් පැමිණි ත්‍රිපිටක චූලාභයේ තෙරුන්ට උන්වහන්සේ ධර්මයේ උගන්වනවා. උගන්වලා අවසානයේදී තම ශිෂ්‍යයාගේ පාමුල පැදුරක හිඳගත් ධම්මරක්කිත ස්තිවරියෝ ශිෂ්‍යයාගෙන් කමඨහන් ඉල්ලනවා. ඒ ස්වාමීනි මා ඔබ වහන්සේගෙන් ධර්මයේ ඉගෙනගත් කෙනෙක් නොවේද? ඔබ වහන්සේ නොදන්නා කවර දෙයක් මා දන්නේද? ඒ විදිහට අහනවා. එතකොට මේ කතාවේදී සිද්ධ වෙන විශේෂ කාරණාව තමයි ගුරුවරයා ධර්මයේ උගන්වලා අවසානයේදී ශිෂ්‍යයාගෙන් කමඨහන් ඉල්ලගෙන භාවනා කරලා රහත් භාවයට පත් වීම. ඒක තමයි පැරණි ගුරුගෝල සම්බන්ධය පිළිබඳ සාහිත්‍යගත තොරතුරු අතර ඇති චූලාභය තෙරුන් වහන්සේගේ කතාව. විසුද්ධි මාර්ගයේ දැක්වෙන රුහුණේ තුලාධාර පබ්බත වාසී තෙරුන් වහන්සේගේ කතාව. ගෝලයෙක් වුණත් තමන්ට වඩා දියුණු වෙලා ඉන්නවනම් තමන්ට වඩා ආධ්‍යාත්මික සුවයක් ලබාගෙන තිබෙනවා නම් ඒක ඇගීමට ලක් කරන්නට ගුරුවරු යොමු වෙලා තියෙනවා කියන උදාහරණය. ඒ වගේම තමයි සද්ධර්ම රත්නාවලියේ දැක්වෙන නාගසේන තෙරුන් වහන්සේගේ කතාව. නාගසේන තෙරුන් වහන්සේගේ කතාව තුලිනුත් ඒ වගේ වැදගත් වෙන පණිවිඩයක් තමයි ලබා දෙන්නේ. ඒ වගේම ගුත්තිල කාව්‍යයේ චරිත ඉදිරිපත් කිරීමේදී අපිට දකින්නට පුළුවන්කම තියෙනවා ගුරුගෝල සම්බන්ධයෙන්. ඒ වගේම තමයි වදන් කව් පොතේ විස්තර කරන අවස්ථාවනුත් තියෙනවා ගුරුගෝල සම්බන්ධයෙන්, ගුරුගෝල පැවැත්ම සම්බන්ධයෙන්. ඒ වගේම තමයි අපිට මේක වර්තමාන සමාජයට ගලපලා කියන්නට පුළුවන්කම තියෙනවා. සමහර ශිෂ්‍යෝ ගුරුවරයාට ඉහළින් ක්‍රියා කරන්නට කටයුතු කරන ආකාරය, ඒ වගේම සමහර ගුරුවරුන් තමන්ගේ ශිෂ්‍යයාට නිවැරදි විදිහට අධ්‍යාපනය ලබා නොදෙන අවස්ථාවන්, නිවැරදි විදිහට හික්මවන්නට කටයුතු නොකරන අවස්ථාවන්, ඒ වගේම ගුරු ගෞරවයෙන් තොරව ක්‍රියා කරන අවස්ථාවන්, ඒ වගේ අවස්ථාවන් සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහේ තොරතුරු ඇතුළත් කරලා මේ කොටසේදී අපිට මේ ප්‍රශ්නය සඳහා මේ පිළිතුරු ඉදිරිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් පළවෙනි කොටසේ සිරිත් විරිත් හා සම්බන්ධ කරගනිමින් ඉදිරිපත් වුණු ප්‍රශ්න 3ට සම්බන්ධ සියලුම තොරතුරු අපි සාකච්ඡා කරන්නට යෙදුනේ. එහෙමනම් බෞද්ධ සංස්කෘතිය ප්‍රශ්න පත්‍රයේ 2017-2018 අවුරුද්දේ ඊළඟ කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස සහ හතරවෙනි කොටස තුල ඇතුළත් වෙන ප්‍රශ්නත් අපි සාකච්ඡා කරමු. දහම් පාසල් අවසාන විභාගයේ ඉතා ඉහළින් සමත් වීම සඳහා මේ සාකච්ඡාවන් ඔබට වැදගත් වේවි. එසේනම් අපි ආදර්ශ පිළිතුරු සහ පිළිතුරු ගොනු කර ගැනීමේදී යොමු විය යුතු අයුරු ආකාරය ගැන තමයි සාකච්ඡා කළේ. එසේනම් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවේ සියලු සම්බන්ධතා සමගින් සමුගන්නවා. නැවත
සාකච්ඡාවකින් හමුවීමේ බලාපොරොත්තු වෙන්නේ.